අපි ඝර්ෂණේ ඉතුරු ටික කරන්න යන්නේ. හරි? මම කොහොමද උත්තේ ඔයගොල්ලන්ට 33 වෙනි ගාන. 33 වෙනි ගාන බලාගන්න කියලා. 33 වෙනි ගාන. මේකේ අර පළවෙනියට හදපු උදාහරණයක්මයි තියෙන්නේ. බර W උද දිග 2A උද ඒකාකාර AB දණ්ඩක් A කෙළවර රළු තිරස් පොළවකටද B කෙළවර රළු සිරස් බිත්තියකටද හේතු වනසේ තිරසට ඇල්පා. A කෙළවර රළු තිරස් පොළවකට B කෙළවර රළු සිරස් බිත්තියකට හේතු වෙමින් තියෙනවලු. දණ්ඩ බිත්තියට ලම්බ සිරස් තලයක. දැන් අපි මේ බෝඩ් එක ගත්තොත් සිරස් තලයක්. ඒකේ තමයි මේ දණ්ඩ තියෙන්නේ. ඝර්ෂණ සංගුණකයේ μ කියලා දීලා තියෙනවා. දැන් දෙකේ තියෙනවා. හරි? එතකොට මේ tan alpha වලගේ පෙන්වන්න තියෙනවා. එක ඍණ μ වර්ග බෙදීම 1 ධන 2යි μ කියලා. දැන් දණ්ඩ තියෙන්නේ සීමාකාරී අවස්ථාවේ. මේ වෙලාවේ. දණ්ඩ තියෙන්නේ සීමාකාරී අවස්ථාවේ. හරි? බලාගන්න. එතකොට මේක ලිස්සන්නේ මේ පැත්තට. ඝර්ෂණය මේ පැත්තට. මෙතනින් ලිස්සන්නේ පල්ලෙහාට. එහෙනම් ඝර්ෂණය උඩට. අභිලම්බ ප්‍රතික්‍රියා වාර 3. මෙතන අභිලම්බ ප්‍රතික්‍රියා වාර 4. බර W. එහෙනම් සීමාකාරී නිසා අර පළවෙනි ගානමයි හදපු F3 සමානයි μ වාර 3. F4 සමානයි μ වාර 4. ඊට පස්සේ තිරස් විභේදනයේ බිඳුවයි සිරස් එක බිඳුවයි ලක්ෂයක් වටා ගුණේ බිඳුව දාපු ගමන් මොකේනවා. ඒ කැලල අපි කරලා තියෙනවා. ඔන්න බලන්න පළවෙනි උදාහරණ ඔය ඇල්ෆා වෙනුවට තීටා දාලා හදලා ඇති අපි. ඒ ගාන. හරි? 33 වෙනි ගාන. ඒක නිසා මුල් ටික හදන්නේ නැහැ මම. ඒකේ දෙවෙනි කොටස බලන්නකෝ. දණ්ඩේ තිරසටානතිය තීටා. තීටා තිරසටානතිය තීටා. ඒක ඇල්ෆාට වඩා අඩුයි කියලා තියෙනවා. හරි? එහෙනම් මේ ඊළඟ අවස්ථාවේ මේ දණ්ඩ ආනත කරනවා මෙහිම. මෙන්න මේ කෝණේ තීටා. මේ අවස්ථාව තියෙන්නේ සීමාකාරී. ඕගොල්ලෝ දන්නවා මීට වඩා ටිකක් මේක ආනත කරපු ගමන් ලිස්සලා යනවා කියලා. මේක පෙන්නන්නත් පුළුවන් අපිට. මීට වඩා ටිකක් ආනත කළ ගමන් මේක ලිස්සලා යනවා. හරි? එතකොට අනිවාර්යයෙන්ම මේකට මේ කෝණයට වඩා මේක වැඩි වුණ ගමන් මෙන්න මේ බරෙන් ඇති කරන ගූර්ණය වැඩි වෙනවා. මේක වඩා බරෙන් ඇති කරන ගූර්ණය වැඩි වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ලිස්සලා යනවා. හරි? මෙහෙම තියන්න බෑ. මේක අනිවාර්යයෙන්ම ලිස්සලා යනවා. හරි? right. පැහැදිලිද? හරි. මේ මොනනම් ප්‍රායෝගිකව පෙන්වන්න පුළුවන් ඕගලන්ට වෙන දේ. හරි? වෙන දේ. හරි? හරි. දැන් අපිට මේක මෙහෙම පෙන්වන්න පුළුවන්. මේක පොළව කියලා හිතන්නකෝ. හරි? මේක දික්ටි මෙන්න මෙහෙම තියෙනවා. ලිස්සන්නේ නැහැ. දැන් ඒත් ලිස්සන්නේ නැහැ. දැන් ඒත් ලිස්සන්නේ නැහැ. ඒ කියන්නේ සීමාකාරී නෙමෙයි. මේ හරියත් නැහැ. මෙන්න මේ හරියට ආවම ලිස්සනවා. මෙන්න මේ හරියට ආවම ලිස්සනවා. ඒ කියන්නේ මෙන්න මෙතන තමයි සීමාකාරී වෙන්නේ. එතකොට මේ ආනතිය මෙන්න මේ ආනතිය මේ තිරසත් එක්ක මේ දණ්ඩ හදන ආනතිය එන්නෙන් අඩු වෙනවා නේ. අඩු වෙලා මෙන්න මේ අවස්ථාව වෙනකොට තමයි සීමාකාරී වෙන්නේ. මෙන්න මෙතෙන්. මෙන්න මේ වෙනකොට සීමාකාරී. එතකොට මේ සීමාකාරී අවස්ථාවට පොඩ්ඩක් හරි ආනත කරපු ගමන් ලිස්සලා. එතකොට මේ දණ්ඩ තිබ්බේ මෙන්න මේ වෙලාවේදී තමයි ඇල්ෆා හදනකොට තමයි සීමාකාරී. හරි? ඊට වඩා ටිකක් හරි මේක ආනත කරපු ගමන් මේක අනිවාර්යයෙන්ම ලිස්සලා යනවා. අනිවාර්යයෙන්ම ලිස්සලා යනවා. එහෙනම් මේක නැති කරන්න නම් මෙහෙම තිබ්බොත් අනිවාර්යයෙන්ම ලිස්සලා යනවා. මේක සමතුලිත නැහැ. මේක නැති කරන්න නම් ඕගොල්ලෝ දැකලා තියෙනවා ඉනිමගක් මෙහෙම හේතු කරලා තියෙනකොට එක්ක කකුලක් තියෙනවා මෙහෙම. කකුල තිබ්බම මේ කකුලෙන් ප්‍රතික්‍රියාවක් ඇති වෙලා මේකට ඝර්ෂණ බලය අඩු කරගන්න පුළුවන්. හරි? එක්ක මේ පැත්තෙන් බලයක් දෙන්න ඕනේ මේ ලිස්සන එක නවත්තන්න. මේක කියන්නේ
මේක කියන්නේ අපිට මෙන්න මේ අවස්ථාව බලන්න. මෙන්න මේක ඇල්පට වඩා අඩුනේ. ඒ කියන්නේ මෙහෙම තිබ්බහම ලිස්සන් වනවා. මේක අනිවාර්යයෙන්ම ලිස්සනවා. මේක ලිස්සන් එක නැති කරන්න මේගොල්ලෝ යුග්මයක් දෙනවා. m කියලා. ඒ කියන්නේ මේක ලිස්සලා යන්නේ මේ පැත්තටනේ. එහෙනම් යුග්මය දෙන්න ඕනේ අනිත් පැත්තට. මෙන්න මේ පැත්තට දෙන්න ඕනේ යුග්මය. මේක ලිස්සන්නේ මේ පැත්තට වාමාවර්තව. ඒක නැති කරන්න යුග්මයක් දෙනවා අනිත් පැත්තට. හරි? මේ යුග්මය කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවා යුග්මයක් හදන්න නම් මොකක් වෙන්න ඕනද? සමාන සමාන්තර බල දෙකක් වෙනස් ක්‍රියා රේඛා දෙකක් ඔස්සේ ප්‍රතිවිරුද්ධ අතර ක්‍රියාත්මක කරන්න ඕනේ. හරි? යුග්මයක් හදන්නේ එහෙමනේ. නේද? එහෙනම් මේ යුග්මය දෙන්නේ මෙහෙමයි. මෙතනින් ඔයගොල්ලෝ දැකලා ඇති මෙතනින් ලණුවක් දාලා මේ පැත්තට ගැට ගන්නවා. එතකොට මේ P බලය. මෙන්න මේක. මේ පැත්තෙන් ලණුවක් දාලා මේ පැත්තට ගැට ගන්නවා. ගැට ගැහුවොත් එහෙම මෙන්න මේ යුග්මය හදන්න පුළුවන්. මේක ප්‍රායෝගිකව මිනිස්සු කරන ඔය ලිස්සන එක නතර කරන්න මෙහෙන් ඇදලා ගැට ගන්නවා මේ පැත්තට. මෙහෙන් ඇදලා ගැට ගන්නවා. එතකොට තමයි මේ යුග්මයක් හදන්නේ. ඉතින් අපිට එච්චර ඇත්තට මේවා තමයි අවශ්‍ය වෙන්නේ. හරි? ඉතින් අපිට මේක කරන්න පුළුවන් ඔන්න ඔය විදිහට. එතකොට මේක ලිස්සන්නේ මේ පැත්තටනේ. යුග්මේ එහෙනම් මේ ලිස්සන එක නතර කරන්න යුග්මේ දෙන්න ඕනේ මේ පැත්තට. ලිස්සන්නේ මේ පැත්තට. මේක ඔස්සේ මෙහෙම යනවා, මේක ඔස්සේ මෙහෙම යනවා. හරි? ඒක නිසා මේ ලිස්සන එක නතර කරන්න m කියලා යුග්මයක් දානවා. එතකොටත් මේක තියෙන්නේ ගාන කියනවා. මේ දෙවෙනි කොටස. දණ්ඩේ තිරසට ආනතිය තීට වෙනකොට නම්ද පහලට ලිස්සා යාම යන්තමින්. ඒක කියන්නේ මේ පැත්තට ලිස්සා යන එක යන්තමින් වැළැක්වෙන පරිදි. යන්තමින් වැළැක්වෙනවා කියලා කියන්නේ මොන අවස්ථාවේද? චලනය වෙන්න ඕන මෙන්න. ඒ කියන්නේ මොන අවස්ථාවද? සීමාකාරී අවස්ථාවේ තියෙන්නේ. නම් ඔය බවක් තියනවා පෙන්වන්න කියලා. හරි? එහෙනම් හරි මේක යන්තමින් ලිස්සීම වැළැක්වෙන්න දෙන්නේ. එහෙනම් මේක සමතුලිතව තියන්නේ. එහෙනම් අපි කරන දේ තමයි මොන ගානාව සීමාකාරීනේ. ගානේ දීලා තිනවා සීමාකාරී කියලා. සීමාකාරී කියලා දීලා තිනවා. එහෙනම් සීමාකාරී නම් F1 සමානයි μr1 කියගන්න. දණ්ඩ සීමාකාරී බැවින් F1 සමානයි μr1 F2 සමානයි μr2 F1 සමානයි μr1 F2 සමානයි μr2. හරිද? right. මේක ඇඳගන්න. මේක ඇඳලා yeah. එහෙනම් මෙහෙම තිබ්බහම ලිස්සන්න ඕනේ. ඒක නතර කරන්න තමයි යුග්මයක් දෙන්නේ දක්ෂිනාවර්ත. ඕකේ දක්ෂිනාවර්තව කියලා නැහැ. අපි දන්නවා ලිස්සන්නේ මේ පැත්තට. දන්න මේ පැත්තට වාමාවර්ත. එහෙනම් යුග්මය දෙන්න ඕනේ දක්ෂිනාවර්තව. හරි? මේ වෙලාවේ තියෙන්නේ යන්තමින් ලිස්සීම වැළැක්වෙන පරිදි. හරි? ඕගොල්ලෝ දන්නවා මේ යුග්මය ඔය විදිහට වෙනවා. දැන් මෙන්න මේ යුග්මය ගැන අපි ඉගෙන ගත්තා. යුග්මය ගැන බලපද්ධති වල ඉගෙන ගත්තා.
මේ යුග්මයේ හැදෙන්නේ එකිනෙකට සමාන සමාන්තර බල දෙකක්. එකිනෙකට සමාන සමාන්තර බල දෙකක් ප්‍රතිවිරුද්ධ අතට වෙනස් ක්‍රියා රේඛා දෙකක් ඔස්සේ ක්‍රියා කිරීමෙන් මේ යුග්මයේ හැදෙන්නේ. එහෙනම් මේ යුග්මය කියන්නේ ඇත්තටම බල දෙකක්. ඒ බල දෙකේ විශාලත්ව සමානයි, දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි, වෙනස් ක්‍රියා රේඛා දෙකක් ඔස්සේ ක්‍රියා කරනවා. එහෙනම් මේ යුග්මය කියන්නේ 아무තු දෙයක් නෙමෙයි මේ වගේ දෙයක්. එහෙනම් විභේදනය කළොත් විභේදනයට මෙයාට විභේදනය කළොත් මෙයාට මෙයා කැපෙනවා. මොන පැත්තට විභේදනය කළත් මේ දෙන්න කැපෙනවා. එහෙනම් අපිට මේ ගානේදී යුග්මයක් ඇතුළත් කළාම විභේදන වලට යුග්මයෙන් බලපෑමක් වෙන්නේ නැහැ. ඒකට හේතුව මේක යුග්මයේ හැදෙන විදිහ. ඕනනම් ඔයගොල්ලෝ ලියා ගන්න රතු පෑනින් ඒව විභාගෙදි ලියන්න එපා. විභේදන වලට යුග්මයෙන් බලපෑමක් නොමැත. විභේදන වලට යුග්මයෙන් බලපෑමක් නොමැත. විභේදන වලට යුග්මයෙන් බලපෑමක් නොමැත. දැන් මේ දණ්ඩට ඝර්ෂණ බලය අභිලම්බ ප්‍රතික්‍රියාව මෙතන ඝර්ෂණ බලය අභිලම්බ ප්‍රතික්‍රියාව බල ක්‍රියා කරනවා. මොන ගානාවක් සමතුලිතනේ තිරස්යක බිඳුවයි සිරස්යක බිඳුවයි ලක්ෂයක් වටා ගූර්ණේ බිඳුවයි. එන ලියන්න දණ්ඩ මත ක්‍රියා කරන බලසලකා තිරසට විභේදනය. දණ්ඩ මත ක්‍රියා කරන බලසලකා තිරසට විභේදනය. එන ලියා ගන්න පළවෙනි එක තිරසට මේ පැත්තට තියෙන සංරචක ධනයි කියලා ගන්නවා R2 ඍණ F1 සමානයි බිඳුව. R2 ඍණ F1 සමානයි බිඳුව. හරි මේ F1 ට ලියන්න μr1 කියලා. R2 ඍණ μr1 සමානයි බිඳුව. දාන්න පළවෙනි සමීකරණය. මේ පැත්තට R2 තියෙනවා මේ පැත්තට F1 තියෙනවා. එහෙනම් R2 ඍණ F1 සමානයි බිඳුව. දෙවෙනි එක සිරසට විභේදනය. දණ්ඩ මත ක්‍රියා කරන බලසලකා සිරසට විභේදනය. බලන්න. R1 ධන F2 R1 එනවා ධන F2 ඍණ W සමානයි බිඳුව. හරි ලියා ගන්න. R1 ධන F2 ඍණ W සමානයි බිඳුවයි. මේ F2 ගත්ත ගමන් එයාට දාන්න මෙයා μr2 කියලා. R1 ධන μr2 සමානයි W. දාන්න දෙවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණය. ඊළඟට ලියා ගන්න. එහෙනම් තිරස් විභේදනයේ බිඳුවයි සිරස් එක බිඳුවයි ඊළඟට ලක්ෂයක් වටා. ඕන ලක්ෂයක් වටා ගුණය ගන්න. මෙතන A මෙතන B ලියා ගන්න. දණ්ඩ මත ක්‍රියා කරන බලසලකා. දණ්ඩ මත ක්‍රියා කරන බලසලකා. ඒ වටා ගූර්ණ ගැනීම. ඒ වටා ගූර්ණ ගැනීමෙන් මේකේ මේ පැත්තට දාන්නේ වාමාවර්ත ගූර්ණ ධනයි කියලා කියන්නේ. වාමාවර්ත ගූර්ණ ධනයි කියලා කියන්නේ. එහෙනම් බලාගන්න. මෙන්න මේක සිරස්. මෙයාට ලම්බක දුරක් එන්නේ නැහැ F1ට. R1ට එන්නේ නැහැ මොකද ඒ හරහා යන නිසා. එහෙනම් මෙන්න මේ W ට ලම්බක දුර. මෙන්න මේ W ට මෙතන ඉඳලා අපි ලම්බකයක් ඇඳුත් මේ දුර. ඒක එනවා ඒ cos θ කියලා. ඒ cos θ කියලා. ඒ වගේම මෙන්න මේ F2ට මේකත් සිරස්නේ. මෙතන ඉඳලා ලම්බකේ ඇඳුත් මේ දුර. මේ F2ට ලම්බක දුර කියන්නේ මෙන්න මේ දුර. අපි දන්නවා මේක 2a කියලා. මේක θ නම් මෙන්න මේ මුළු දුර කීය දෙන්නේ? 2a cos θ.
මේක එනවා 2a cos θ කියලා. ඊට පස්සේ R2 කියන්නේ මෙයානේ. එයාට ලම්බක දුර. මෙන්න මෙයාට ලම්බක දුර. මෙතන ඉඳලා අපි ලම්බකයක් ඇඳුත් මෙන්න මේ දුර. මේ දුරට සමානයි. මේක 2a. මේක θ නම් මේ දුර එනවා 2a sin θ කියලා. හරි ලේසි මේ ගණන. සිරස්සේ වටෙන්නේ cos θ මේ. තිරස්සේ වටෙන්නේ sin θ. වේගෙන් ගුණ ගන්න පුළුවන්. කියන 2a sin θ. ඔය දුර 2a sin θ. හරි. එහෙනම් අපි ඒවට ගුණ ගන්නවා. හරි. මේවා ලියන්න ඕනේ නැහැ. මම මේ පැහැදිලි වෙන්න ලිව්වේ. එහෙනම් w ට ලම්බක දුර. a cos θ. w ට ලම්බක දුර a cos θ. f2 ට ලම්බක දුර 2a cos θ. f2 ට ලම්බක දුර 2a cos θ. ඊළඟට r2 ට ලම්බක දුර 2a sin θ. R2 ට ලම්බක දුර 2a sin θ. දැන් මෙන්න මේක අපි ඉගෙන ගත්තා. මේ යුග්මයේ ගූර්ණය මේක විභේදන වලට බලපෑමක් නැහැ. යුග්මයක් දැම්මොත් විභේදන වලට බලපෑමක් නැහැ. හැබැයි යම් ලක්ෂයක් වටා ගූර්ණය ගත්තොත් යුග්මයේ ගූර්ණය එනවා. යුග්මයේ ගූර්ණ ගන්න ලක්ෂයෙන් ස්වායත්තයි. යුග්මයේ ගූර්ණ ගන්න ලක්ෂය මත රඳා පවතින්නේ නැහැ. මේක අපි බල පද්ධති පාඩමේ ඉගෙන ගත්තා. එහෙනම් දන්නේ නැත්නම් ඔය කොහෙන් හරි රතු පෑන කිල්ලලා තියාගන්න. යුග්මයේ ගූර්ණ ගන්න ලක්ෂයෙන් ස්වායත්ත වේ කියලා. ඔන්න ලියාගන්න. යුග්මයේ ගූර්ණ ගන්න ලක්ෂයෙන් ස්වායත්ත වේ. ඔන්නම් තවදුරටත් පැහැදිලි වෙන්න ලියාගන්න. ඕනම ලක්ෂයක් වටා ගූර්ණ ගත් විට යුග්මයේ ගූර්ණය ලැබේ කියලා. යුග්මයේ ගූර්ණ එකතු වේ නැතහොත් අඩු වේ. ඕනම ලක්ෂයක් වටා ගූර්ණ ගත් විට යුග්මයේ ගූර්ණ එකතු වේ නැතහොත් අඩු වේ. ඒක මෙයා මත රඳා පවතී. හරි. එහෙනම් දැන් බලාගන්න. m කියලා එනවා. m. එහෙනම් මෙතන බල දෙකක් නේ තියෙන්නේ. එහෙනම් මේ ලක්ෂය වටා නෙමෙයි මේකේ මොක වටා ගූර්ණ ගත්තත් මේ m කියන එක එක්ක එකතු වෙනවා නැත්නම් අඩු වෙනවා. අපි ඒක බලමු. දැන් බලන්න ඕනේ මේ ගූර්ණයන් ධනද ඍණද කියලා. මේක වටා මේ w කරගෙන කොයි පැත්තටද? වාමාවර්තව. ඒ පැත්තට ගූර්ණ ධනයි කියලානේ ගත්තේ. එතකොට මෙයා ධන f2 මේකනේ ලම්බක දුර. මෙහෙම ඇද්දොත් මේක මේ පැත්තට යන්නේ. මේ පැත්තට කරගෙන්නේ. ඒ වටා කරගෙන්නේ දක්ෂිනාවර්තව. ඒ නිසා එයා ඍණ. ඒ වගේම R2 ඔන්න මෙතනින් බලන්න පුළුවන් මේ පැත්තට අදින්නේ. මේක ඇදින්නේ මේ පැත්තට කරගෙන්නේ ඒ පැත්තට. ඒක නිසා එයා ඍණ. හේතුව වාමාවර්ත ගූර්ණ ධනයි කියලා ගත්තා. එහෙනම් මෙයා ඍණ. දැන් බලන්න ඕනේ m. අපි ඒවට වාමාවර්ත ගූර්ණේ ධනයි කියලා සැලකුවේ. යුග්මේ තියෙන්නේ කොයි පැත්තටද? දක්ෂිනාවර්ත. ඒක නිසා එයා ඍණ. එහෙනම් මේ ගූර්ණය බිඳු වෙන්න ඕනේ. ඒවට ගූර්ණේ බිඳු වෙන්න ඕනේ. මම කිව්වේ ඒකයි සමතුලිතතාවය අපි අමාරු ටික ඉවරයි. මොන ගානාවක් විභේදන දෙකයි ගූර්ණේ මොනම ගානක් හදන්න පුළුවන්. හරි. එහෙනම් අපි මේ ආදේශ කරමු. w a cos θ ඍණ f2 ට දාන්න μr2 කියලා. μr2 වරක් 2a cos θ ඍණ
R2 වර 2a sin theta ඍණ m සමානයි 0. මෙයාට දාන්න තුන්වෙනි සමීකරණය කියලා. අපි පෙන්වන්න ඕන උත්තරේ පැත්තකින් ලියලා තියාගන්න. පෙන්වන්න ඕනේ 1 ධන mu වර්ග m එක ධන mu වර්ග m 1 ඍණ 2 mu tan theta එක ඍණ 2 mu tan theta එක ධන mu වර්ගය m 1 ඍණ 2 mu tan theta ඍණ mu වර්ගයේ වතාවක් wa cos theta මේක නේද තියෙන්නේ පෙන්නන්න කියලා මේක තියෙන්නේ හරි බලගන්න දැන් ඕගොල්ලෝ මොන ගානාවක් මේ ටික කරන්න පුළුවන් මේ බව පෙන්නන ඒවා මොනවා වුණත් අපි දන්නේ එක දෙයි දෘඩ වස්තුවක සමතුලිතතාවය නම් ඕනෑම අසමාන්තර දිශා දෙකක් ඔස්සේ විභේදන කොටස් බිඳුවයි යම් ලක්ෂයක් කොටස් පූර්ණ බිඳුවයි එච්චරයි තියෙන්නේ මොන ගානාවක් සමතුලිතතාවය මේ ඝර්ෂණය 아무තු දෙයක් තියෙනවා සීමාකාරී නම් f සමානයි μ. දැන් අපි උත්තරේ දිහා බලන ගාන හදන්නේ මේකට r2 නෑනේ මේකේ R2 තියෙනවනේ. එහෙනම් R2 අයින් කරන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා නොදන්නා පද දෙකයි සමීකරණ දෙකයි. 1යි 2යි මේ R1 R2 R1 R2. ඕකෙන් අපිට R1 R2 හොයන්න පුළුවන්. කැමති විදිහකින්. මේක mu වලින් වැඩි කරලා මේකට එකතු කරන්නත් පුළුවන්. නැත්නම් පළවෙනි එකෙන් R2 තනි කරලා දෙවෙනි එකේ ආදේශ කරන්නත් පුළුවන්. හරි. අපි පළවෙනි එකෙන් ගන්නවා R2. පළවෙනි එකෙන් R2 ගත්තොත් මෙයා අනිත් පැත්තට එනවා. R2 සමානයි mu R1 කියලා එනවා. පළවෙනි එකෙන් එනවා R2 වලගේ ලියාගන්න. R2 සමානයි mu R1. ලෙන් මේ දෙකෙහි ආදේශයෙන් R1 mu R2ට දාන්න mu R1 කියලා. mu R1 සමානයි W. mu එහෙමමයි. R2ට දාන්න mu R1 කියලා. එහෙනම් මේකේ R1 අපි එළියට ගත්තොත් W බෙදීම බලාගෙන සුළු කිරීම. R1 එළියට ගත්තොත් 1 ධන mu වර්ගනේ. 1 ධන mu වර්ගයේ වතාවක් R1 කියලා එන්නේ. එහෙනම් 1 ධන mu වර්ගයෙන් බෙදුවොත් මේක එනවා W බෙදීම 1 ධන mu වර්ගය කියලා. W බෙදීම 1 ධන mu වර්ගය කියලා එනවා. හරි? එහෙනම් R2 වලගේ මේකේ ආදේශ කරන්න. R2 වලගේ වෙන එක මේකේ ආදේශ කරන්න. එහෙනම් R2 සමානයි R1 වලගේ mu වලින් වැඩි වෙනවා. මේකනේ R1 මේක mu වලින් වැඩි කළොත් mu W බෙදීම 1 ධන mu වර්ගය. mu W බෙදීම 1 ධන mu වර්ගය. හරි? එහෙනම් අපි සුළු කරන්නයි යන්නේ. මේ R2 වලගේ දෙකේ ආදේශ කළා මෙන්න මේක පෙන්වන්නයි යන්නේ. හරි? යන්න. මෙම R2 වලගේ තුනෙහි ආදේශයෙන් මෙම R2 වලගේ තුනෙහි ආදේශයෙන් මෙම R2 හියගේ තුනෙහි ආදේශයෙන් අපි තුන්වෙනි එකේ ආදේශ කරමු. WA cos theta WA cos theta ලියාගන්න. ඍණ mu
mu වතාව r2ට දාන්න මෙයා mu w බෙදීම mu w බෙදීම එක ධන mu වර්ගය මෙන්න මේ r2ට දාන්න mu w බෙදීම එක ධන mu වර්ගය 2a cos θ ऋण I r2ට දාන්න mu w බෙදීම එක ධන mu වර්ගය r2ට දාන්න mu w බෙදීම එක ධන mu වර්ගය 2a sin θ 2a sin θ 2a sin θ ඊට පස්සේ ඍණයෙන්නේ උත්තරයෙන් එක පැත්තකට ගිහිල්ලා තියෙන්නේ මේ ඍණයෙන් දාන්න අනිත් පැත්තට එයා ධනෙන් කියලා එනවා ධනෙන් කියලා එනවා හරි ධනෙන් කියලා එහෙනම් මේකට ආදේශ කළා උත්තරයට ඕන විදියට හදමු එක ධන mu වර්ගයෙන් මුළු සමීකරණයම වැඩි කරමු එක ධන mu වර්ගයෙන් එතකොට මේ WA cos θ මේ WA cos θ වැඩි වෙනවා එක ධන mu වර්ගයෙන් හරි මේක එක ධන mu වර්ගයෙන් වැඩි කළොත් ඍණ mu වර්ගය W 2a cos θ එක ධන mu වර්ගයෙන් වැඩි කළොත් මෙයා කැන්සල් වෙනවා mu වර්ගයේ w 2a cos θ ඍණ mu w 2a sin θ ඍණ mu w 2a sin θ මේ m කියන එකත් වැඩි වෙනවා එක ධන mu වර්ගයෙන් එක ධන mu වර්ගයේ වතාවක් m ඔන්න මේ පැත්ත ආවා හරි ඔන්න දැන් මේ පැත්ත තියෙන එක ධන mu වර්ගය මෙහෙම කියලා. ඒ පැත්ත එහෙමයි. අපි උත්තරය දිහා බලාගෙන හදන්නේ මේවට එච්චර කලබල වෙන්න එපා. හරි? උත්තරය දිහා බලාගෙන හදන්නේ. මෙන්න මේ හැම එකකින්ම මේ පැත්ත තියෙනවනේ එහෙමම. මෙන්න මේකෙන් අරන් තියෙනවා එළියට WA cos θ පදයක්. උත්තරේ දිහා බලාගෙන හදන්නේ මටවත් බෑ නැත්තම් උක සුළු කරන්න. උත්තරේ දිහා බලාගෙන හදන්නේ WA cos θ එළියට ගන්න. WA cos θ එළියට ගත්තොත් මෙතන එක ධන mu වර්ගය. ඍණ WA cos θ එළියට ගත්තොත් එක ධන mu වර්ගය. ඍණ WA cos θ එළියට ගත්තොත් ඍණ 2 mu වර්ගය. ඍණ 2 mu වර්ගය. ඍණ WA එළියට ගන්නවා කියන්නේ WA cos θ එළියට ගන්නවා කියන්නේ මේ හැම එකක්ම WA cos θ කින් බෙදෙනවා. බෙදෙනකොට එහෙනම් WA sin θ cos θ කින් බෙදුවාම tan θ mu tan θ සමානයි එක ධන mu වර්ගයේ වතාවක් වෙනවා. එතකොට උත්තරය එනවා W 1 ඍණ 2 mu tan θ ඍණ mu වර්ගය වතාවක් WA cos θ එක ධන mu වර්ගය. ඔන්න පෙන්නන්න ඕන. එහෙනම් මේ මොන ගානාවක් ගානේ මුල් කොටස අපි හදලා තියෙන්නේ ඒක හැදුවේ නෑ මම. මුල් කොටස හදලා තියෙන්නේ ඒක හැදුවේ නෑ. ඔයගොල්ලෝ හදන්න ඕනේ කොටස. මම මේ දෙවෙනි කොටස හැදුවේ මේ. එහෙනම් සීමාකාරී නිසා f1 සමානයි μr1 f2 සමානයි μr2 කියලා ගත්තා.
තිරස් විභේදනයේ බිඳුවයි සිරස් එක බිඳුවයි. විභේදන වලට යුග්මයෙන් බලපෑමක් නැහැ. ඒක නිසා මේවට එන්නේ නැහැ ඒ කොටස්. යම් ලක්ෂයක් වටා ගූර්ණය ගත්තොත් යුග්මයේ ගූර්ණයනෝ එච්චරයි. එතකොට මේ ටික අපි කළා මේ හැම පියවරකටම මේ රූපය අඳින එකේ ඉඳලා මේ හැම පියවරකටම ලකුණු හම්බ වෙනවා ඔයගොල්ලන්ට. ඒක නිසා කලබල වෙන්න එපා. ගාන හදන්න ඔය ටික විතරයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඇප්ලයිඩ් පාඩම් ටික ලේසි. මෙතනින් එහාට තියෙන පාඩම් ටික ලේසි. අපි එකින් එකට මේ කැල් කරගමු. හරි. හරි. එහෙනම් ටියුට් එකේ 6 වෙනි ගාන. ඔයගොල්ලෝ බලාගන්න. 6 වෙනි ගාන. ඒකේ තියෙනවා අරය සෙන්ටිමීටර් R වූද බර නිව්ටන් W වූද ඒකාකාර ගෝලයක ස්වකීය පෘෂ්ඨය මත පිහිටි ලක්ෂයකට සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් ඈඳා ඇත. තන්තුවේ අනෙක් කෙළවර සිරස්වලු බිත්තියක් මත පිහිටි ලක්ෂයකට සවිකර ඇත. අචල ලක්ෂයට පහළින් 3r බෙදීම 2ක් සෙන්ටිමීටර 3r බෙදීම 2ක් දුරින් පිහිටි ලක්ෂයකදී බිත්තිය ස්පර්ශ කරමින් ගෝලයේ සමතුලිතව නිසලතාවයේ ඇත. බිත්තිය සමග ගෝලයේ ස්පර්ශ ලක්ෂ යටි අතට ලිස්සා යාමට සූදානම ඇතනම් ගෝලය සහ බිත්තිය අතර ඝර්ෂණ සංගුණකය 4න් 3ක් නම් සිරසට තන්තුවේ ආනතිය සොයන්න. තන්තුවේ ආතතිය නිව්ටන් 5යි W බෙදීම 6 බව පෙන්වන්න කියලා තියෙනවා. බලගන්න මේ ගාන. මෙන්න මේක දැන් අපි එකින් එකට බලමු. අපිට ගෝලයක් අඳින්න බෑ. මොකද අපි තලයකනේ අඳින්නේ. කොහොමද අපේ පාඩම ඒකතල බලපද්ධතිය. ඕගොල්ලෝ දන්නවා අපි සමතුලිතතාව පාඩමේ ගන්නවා අර්ධ ගෝලයක් කිව්වොත් අඳින්නේ අර්ධ වෘත්තයක්. මොකද ඒකතල බලපද්ධතිය නිසා. හරි? මේකත් පෙන්වන්න පුළුවන් අර විදිහට ගෝලයක් අරගෙන බලාගන්න. මෙන්න මෙතන ගෝලයක් කිව්වොත් අපි අඳින්නේ වෘත්තයක්. හරිද? එතකොට මෙන්න මේ ගෝලයට තන්තුවක් ගැට ගහලා තියෙනවා. මේ තන්තුවේ අනිත් කෙළවර බිත්තියට ගැට ගහලා තියෙනවා. මේක තමයි අචල ලක්ෂය. මේ අචල ලක්ෂයට 3r බෙදීම 2ක් දුරක පල්ලෙහෙන් තමයි මේ ගෝලයේ ස්පර්ශ වෙනවා කියලා කියන්නේ. මේ තන්තුව ගැට ගහලා තියෙන ලක්ෂයට 3r බෙදීම 2ක් දුර පල්ලෙහෙන් තමයි ගෝලයේ ස්පර්ශ වෙනවා කියලා තියෙන්නේ. ගෝලයේ සමතුලිත නිසලතාවය ඇත. බිත්තිය සමග ගෝලයේ ස්පර්ශ ලක්ෂය. බිත්තිය සමග ගෝලයේ ස්පර්ශ ලක්ෂය පහළට ලිස්සා යෑම. පල්ලෙහාට ලිස්සා යන එක වළක්වන්න තමයි පල්ලෙහාට ලිස්සා යාමට සූදානමේ ඇතනම්. ඒ කියන්නේ ලිස්සා යන්න ඔන්න මෙන්න කියන්නේ සීමාකාරී. එහෙනම් අපිට පළවෙනි தත්ත්වය මෙනවා මේක ලිස්සන්න යන්නේ පල්ලෙහාට නම් අනිවාර්යෙන්ම අපි ඝර්ෂණ බලය කොහටද මාක් කරන්න ඕනේ? උඩට මාක් කරන්න ඕනේ. අනිවාර්යෙන්ම ඝර්ෂණ බලය උඩට. එහෙනම් F කියලා දාන්න ඝර්ෂණ බලය උඩට. හරි. එහෙනම් මේකේ බර W කේන්ද්‍රය මෙන්න මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව බිත්තියට ලම්බකයි ඒක කේන්ද්‍රය හරහා යනවා. මෙතනින් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව කේන්ද්‍රය හරහා යනවා. තන්තුවේ ආතතිය T. තව ආතතියක් ක්‍රියාත්මක වෙනවා. ඒක බිත්තියට නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව බල දෙක හට ගන්න. තව ආතතියක් ක්‍රියාත්මක වෙනවා බිත්තියට. මේ ආතතිය බිත්තියට, මේ ආතතිය ගෝලයට. බිත්තියට ඝර්ෂණය අනිත් පැත්තට නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව අපිට බිත්තිය සමතුලිතතාවය ගන්නෙ නෑනේ. ගෝලයනේ ගන්නෙ. එහෙනම් R මාක් කළා W මාක් කළා. හරි. මේක ඇඳගන්න. හරි. එහෙනම් ගෝලයට තන්තුවක් ගැට ගහලා තියෙනවා. තන්තුවේ අනෙක් කෙළවර බිත්තියට ගැට ගහලා තියෙනවා. බිත්තියට 3r බෙදීම 2ක ලක්ෂයකින් තමයි ගෝලය බිත්තිය ස්පර්ශ වෙන්නේ.
ලිස්සා පල්ලෙහාට ලිස්සා. ඒ කියන්නේ මෙතනින් පල්ලෙහාට ලිස්සා යන ආසන්නම අවස්ථාවේ තියෙන ඒ කියන්නේ ඝර්ෂණ බලයේ තියෙන උඩට ගෝලයේ පල්ලෙහාට යනනම් ඝර්ෂණ බලය උඩට. අභිලම්බ ප්‍රතික්‍රියාව මේ පැත්තට තියෙනවා. හරි. එහෙනම් තන්තුවේ ආනතිය දන්නේ අපි ඒක තීටා කියලා දාගන්නවා. මේක සිරසත් එක්ක තීටා නම් මේකත් තීටා. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි. මෙතන බල 1යි 2යි 3යි මේකයි 4ක් තියෙනවා. සමහර අය අඳිනවා මේක කෙලින්ම මේක හරහා යන්න. මේක හරහා යන්න අඳින්න බෑ. හේතුව බල 3ක් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ බල 4ක්. ඇන්දොත් වැරදි මේක හරහා යන්න. මේ උඩටම ගන්නත් එපා. එක්ක මේ පැත්තට එක්ක මේ පැත්තට වෙන්න හදන්න. හරි? එහෙනම් අපිට මේ රූපය අඳින එක තමයි අමාරුම වැඩේ. දැන් ගොඩක් වෙලාවට ওই බල රූප සහ මේ රූපේ දෙන නිසා අපිට ඒ ගැටලුව වෙන්නේ නැහැ. මොකද ඕගොල්ලන්ගේ ගානක කොටසක් හැටියට නහන් එතකොට මේ ඔක්කොම ඇඳලත් එක්ක දෙන්නේ. හරි? සමහර අවුරුදු වල සම්පූර්ණ ගණන් අහලා තියෙනවා. හරි? right. එහෙනම් සීමාකාරීනේ එහෙනම් පළවෙනි එකම පටන් ගත්තා. ලියන්න. ගෝලයේ සීමාකාරී බැවින් f සමානයි μr. ගෝලයේ සීමාකාරී බැවින් f සමානයි μr. ඊළඟට ලියගන්න. ගෝලය මත ක්‍රියා කරන බල සලකා තිරසට විභේදනය. ගෝලය මත ක්‍රියා කරන බල සලකා තිරසට විභේදනය. හරි. ගෝලය මත ක්‍රියා කරන බල සලකා තිරසට විභේදනය. එහෙනම් මෙන්න මේ ගෝලයට බර තියෙනවා W, ඝර්ෂණ බලය, අභිලම්බ ප්‍රතික්‍රියාව T. එහෙනම් තිරසට ක්‍රියා කරන බල තියෙන්නේ R වෙනවා. ඒ පැත්තටමයි තියෙන්නේ. කියන R. මෙයා එන්නේ සිරස්, මෙයාත් එන්නේ සිරස්. මෙන්න මේක සිරසට ගත්තොත් T cos theta. මේක සිරස්නේ T cos theta. මේ පැත්තට ගත්තොත් මේක මේ පැත්තට හැරෙවොත් T sin theta. T sin theta එක ඍණ. T sin theta සමානයි බිඳුව. මේකට දාන්න පළවෙනි එක මේක දෙවෙනි එක. හරි? right. එහෙනම් ලියන්න සිරසට විභේදනය. සිරසට විභේදනය. ඝර්ෂණ බලයෙන් F ගන්න පැත්තටමයි මෙයා T cos theta. එයත් දම T cos theta දම ඍණ W F වෙනවා T cos theta එනවා ඍණ W. මෙයා එන්නේ තිරස්නේ සමානයි බිඳුවයි. මේකේ නොදන්නා පද මේ පැත්තේ තියාගෙන දන්නේව දාන්න අනිත් පැත්තට. මේක තුන්වෙනි සමීකරණය. හරි? ඝර්ෂණයෙන් ගත්ත සීමාකාරී නිසා x සමානයි μr තිරස් විභේදනයේ බිඳුවයි සිරස් එක බිඳුවයි ලක්ෂයක් වටා ගූර්ණීය බිඳුවයි. අනිත් එක මේ ගෝලයේ සමතුලිතතාවය සලකලා ඕනම ලක්ෂයක් වටා පුළුවන්. මෙතනින් පුළුවන්, කේන්ද්‍රයෙන් පුළුවන්, මෙතනින් පුළුවන්, මෙතනින් පුළුවන්. තව කොයි හරි තැනකින් පුළුවන්. ඉතින් අපි ගූර්ණ ගන්න අපිට ලේසි තැනින්. හරි? එහෙනම් ඕන තැනකින් පුළුවන්. මොන ලක්ෂයක් වටා ගූර්ණය ගත්තත් උත්තර එනවා. කටපාඩම් කරන්න එපා මොන ලක්ෂය වටාද ගූර්ණ ගන්න කියලා. මොකක් වටා ගූර්ණ ගත්තත් උත්තර එනවා. අර සුළු කිරීම ලේසි සහ අමාරු ගතිය විතරයි තියෙන්නේ. හරි? right. එහෙනම් අපි මෙතන A කියලා දාගමු. දැනට මේ ලක්ෂය. මෙතන A. ලියන්න. ගෝලය මත ඕන ලක්ෂයක් වටා පුළුවන්. මම මෙතනින් ගන්නවා. එතකොට මේ ආතතිය එන්නේ නැහැනේ. මේවා සිරස්, මේවා තිරස්. බර ලම්බක දුර කෙලින්ම ලියන්න පුළුවන්. ලියන්න. ගෝලය මත ක්‍රියා කරන බල සලකා ඒ වටා ගූර්ණ ගැනීමෙන්. ඒ වටා ගූර්ණ ගැනීමෙන්. ගෝලය මත ක්‍රියා කරන බල සලකා ඒ වටා ගූර්ණ ගැනීමෙන්. හරි? වාමාවර්තයව ධනයි කියලා ගමු. ගෝලයටනේ මේ T තියෙන්නේ. මේක හරහා යනවා. එයා ඉන්නේ නැහැ. ඒ වටානේ ගූර්ණ ගන්න. F එන්නේත් නැහැ. හේතුව ඒ හරහා යනවා.
එහෙනම් r ට ලම්බක දුර. මේකනේ ක්‍රියා රේඛාව. මෙතන ඉඳලා ලම්බකයක් ඇඳුත් 3r බෙදීම 2යි. කියන්නේ r වතාව 3r බෙදීම 2යි. r වතාව 3r බෙදීම 2යි. දැන් බලන්න. මෙන්න මේ w ට ලම්බක දුර. w ට ලම්බක දුර. මෙතන ඉඳලා අඳින්න ලම්බකයක්. මෙතන ඉඳලා අඳින්න ලම්බකයක්. w ට ලම්බක දුර. මෙන්න මේ ක්‍රියා රේඛාව w නේ. ඒකට ලම්බක දුර කියන්නේ මෙයා. ඒ වටානේ ගූර්ණ ගන්න. මෙන්න මේ w ට ලම්බක දුර කියන්නේ මෙයා. මෙන්න මේ දුරට සමානයි. එහෙනම් r ම කියලා එනවා. එහෙනම් w වතාවක් r. w වතාවක් r. බලන්න. ඒ වටා මෙයා වාමාවර්තව. ඒ වටා මෙයා පල්ලෙහාට දක්ෂිනාවර්තව. මෙයා ධන, මෙයා ඍණ. සමානයි බිඳුවයි. හරි. සමානයි බිඳුව. ලියගන්න. ඊට පස්සේ මේක සිම්පල් r වලින් බෙදලා දාන්න පුළුවන්. කැපිටල් R සමානයි 2w බෙදීම 3. කැපිටල් R සමානයි 2w බෙදීම 3. හරි. මෙන්න මෙතන බලා ගන්න. අපිට mu වලගේ දීලා තියෙනවා 4න් 3යි කියලා. නේ? mu වලගේ දීලා තියෙනවා 4න් 3යි කියලා. මෙන්න මෙතන බලා ගන්න. mu ට දාන්න 4න් 3යි කියලා නේ. හරි. ඔයගොල්ලෝ මේ ඉස්සරහින් ලියාගත්තත් කමක් නැහැ. f සමානයි 4න් 3යි යාත් කියලා දාන්න. හරි. එහෙනම් අපිට අහන්නේ ආතතියයි තීටයි බලාගන්න. මේ r වලගේ එකේ දාලා f වලගේ උන්නම් හොයන්න පුළුවන්. හරි? ලියන්න. මෙමාගේ එකෙහි ආදේශයෙන් f සමානයි 4න් 3යි. r ට දාන්න 2w බෙදීම 3යි කියලා. f සමානයි w යට 2යි කියලා එනවා. f එනවා w යට 2යි කියලා. හරි. ඒ r වලගේ 3 දාන්න. 3 දැම්මොත් මෙන්න මෙතන එන r වලගේ අපි 3 ආදේශ කළොත් එනවා 2w බෙදීම 3 ඍණ t sin t සමානයි බිඳුවයි. r වලගේ මේක දැම්මොත් 2w බෙදීම 3 මේක දැම්මොත් එනවා. එතකොට මේක අනිත් පැත්තට ගියාම t sin t සමානයි 2w බෙදීම 3යි. බලාගන්න. මේක අනිත් පැත්තට ගියොත් t sin θ. එතකොට මේ පැත්ත ඉතුරු වෙන්නේ 2w බෙදීම 3යි. ඒක මේ පැත්ත ලිව්වත් එකයි මේ පැත්ත ලිව්වත් එකයි. හරි. බලාගන්න. ආතතියයි ආනතියයි යන්නේ. නොදන්නා පද දෙකයි සමීකරණ දෙකයි. මේකේ නොදන්නා පද 1යි 2යි 3යි 3ක් තියෙනවා. නමුත් f ට දාන්න පුළුවන් මේ යගේ. හරි. මේක දාන්න 4 වෙනි සමීකරණය කියලා. මේක දාන්න 4 වෙනි එක කියලා. ලියගන්න. f යගේ 3හි ආදේශයෙන් f යගේ 3හි ආදේශයෙන් මේකට දාන්න f ලගේ 3ට දාන්න w බෙදීම 2 ධන t cos θ සමානයි w. එහෙනම් t cos θ සමානයි w බෙදීම 2යි. මේකට දාන්න පස්වෙනි සමීකරණය කියලා. t cos θ සමාන w බෙදීම 2යි කියලා එනවා. දැන් බලන්න. නොදන්නා පද දෙකයි සමීකරණ දෙකයි. t sin θ, t cos θ. එහෙනම් මේකෙන් අපිට t අයින් කරන්න පුළුවන්. මේකෙන් t යුක්ත කරලා මේක දාන්නත් පුළුවන්.
මේකෙන් t යුක්ත කරලා මේක දාන්නත් පුළුවන් නැත්නම් බෙදන්නත් පුළුවන්. ලියන්න 4 බෙදීම 2. 4 බෙදීම 5 සෝරි. 4 5න් බෙදන්න. 4 කියන්නේ t sin θ. බෙදීම t cos θ සමානයි. t sin θ බෙදීම t cos θ සමානයි. 4නේ 2w බෙදීම 3. 4 බෙදීම 5. 2w බෙදීම 3. බෙදනවා මෙයාගෙන්. මෙයාගෙන් බෙදනවා කියන්නේ පරස්පරයෙන් ගුණ කරනවා. 2යට w. හරි. t කැන්සල් වෙනවා. tan θ සමානයි 4යට 3යි කියලා. tan θ. අපිට tan θ දන්නව නම් sin θ cos θ හොයන්න පුළුවන්. මේක ප්‍රායෝගික ගැටුවක්. ප්‍රායෝගික ගැටලුවක්. θ කියන්නේ සුළු කෝණයක්. මේක θ කියලා දාගත්තොත් මෙයා 4යි මෙයා 3යි පයිතගොරස් දැම්මොත් මෙයා 5යි. හරි? එහෙනම් sin θ වලගේ එනවා 4යට 5යි කියලා ඒක මේකේ ආදේශ කරනවා. t sin θ දාන්න 4යට 5යි කියලා. දෙකයි w බෙදීම 3යි. කොයි හරි අවුලක් තියෙනවද? හරි. උත්තරේ. එතකොට මේ t වල ගේනවා. මේක 10යි w බෙදීම 12යි කියලා එනවා. ඒ කියන්නේ 5යි w බෙදීම 6යි. නම් t සමානයි 5යි w බෙදීම 6යි. එහෙනම් t වල ගේනවා මේකයි කියලා. එහෙනම් මේක ගෝලයක් කිව්වොත් අපි අදින්නේ වෘත්තයක්. හරි? මොන ගානාව? සීමාකාරී නිසා x සමානයි μ r. තිරස් විභේදනයේ බිඳුවයි, සිරස් එක බිඳුවයි, ලක්ෂයක් වටා ගූර්ණයේ බිඳුවයි. ඉතුරු ඒවා ඔක්කොම සමීකරණ සුළු කිරීම. බලාගෙන නොදන්නා පද තියෙනවා 1යි 2යි 3යි 1යි 2යි 3යි කෝණයයි 4යි. එහෙනම් සමීකරණ 4ක් එන්න ඕනේ. f සමානයි μ r 1යි, තිරස් විභේදනය 1යි, සිරස් විභේදනය 1යි, ලක්ෂයක් වටා ගූර්ණය බිඳුවයි. නොදන්නා පද 4ට සමීකරණ 4ක් තියෙනවා. හරි. දැන් අපි ඔයගොල්ලන්ට තියරි ටික මතක ඇති. සීමාකාරී නම් f සමානයි μ r. සීමාකාරී නම් f සමානයි μ r. අන් සමතුලිත වීමට අවශ්‍යතාවය f බෙදීම r ගේ මාපාංකය කුඩයි හෝ සමානයි මේ. මේ දෙක තමයි මතක තියාගන්න තියෙන්නේ. හරි. ඝර්ෂණ කෝණය ලැම්ඩා නම් tan ලැම්ඩා සමානයි μ කියලා තියෙන ඔය තුන විතරයි මතක තියාගන්න තියෙන්නේ. ඕගොල්ලෝ දන්නවා මේක සමාන වෙනවා කියලා. මේ දෙකම එක සැරේ වෙන්න බෑනේ. මේක සමාන වෙනවා කියලා කියන්නේ මේක f බෙදීම r μ ට සමාන වෙනවා කියන්නේ f සමානයි μ r අවස්ථාව. වස්තුවක් සමතුලිත වෙනකොට එක්ක සීමාකාරී ඒ කියන්නේ මේ අනුපාතය μ ට සමානයි. අන් සෑම විටකම f බෙදීම r ගියගේ f බෙදීම r ගේ මාපාංකය μ ට වඩා අඩුයි. ඒ කියන්නේ r නියතයක් කියලා හිතන්නකො. ඝර්ෂණ බලය සීමාකාරියකට වඩා අඩුයි හැමතිස්සෙම. මේක සමාන වුණොත් සීමාකාරී වෙන්නේ. අන් සෑම විටකම f බෙදීම r ගේ මාපාංකය μ ට වඩා අඩුයි හෝ සමානයි. මෙන්න මේ තීර දෙක තමයි අපි පාවිච්චි කරන්නේ. හරි? එහෙනම් මෙන්න මේ පොඩි වෙනස් ගණනක් තියෙනවා අපි හදමු. ලියාගන්න ගන්න. දිග 2යි a සහ බර w වන ඒකාකාර දණ්ඩක්. දිග 2යි a සහ බර w වන ඒකාකාර දණ්ඩක්. දිග 2යි a සහ බර w වන ඒකාකාර දණ්ඩක්. සුමට සිරස් බිත්තියකට සහ රළු පොළවක් මත ගැටෙමින්
රළු පොළවක් මත ගැටෙමි. සමතුලිතතාවයේ පවතී. සමතුලිතතාවයේ පවතී. සමතුලිතතාවයේ පවතී. දිග 2a සහ බර w වන ඒකාකාර දණ්ඩක් සුමට සිරස් බිත්තියකට සහ රළු පොළවක් මත ගැටෙමින් සමතුලිතතාවයේ පවතී. දණ්ඩේ තිරසට ආනතිය අංශක 60ක් නම් දණ්ඩේ තිරසට ආනතිය අංශක 60ක් නම් දණ්ඩේ තිරසට ආනතිය අංශක 60ක් නම් මියු සඳහා ලබාගත හැකි මියු සඳහා ලබාගත හැකි අගයන් සොයන්න ගාන කියවගන්නකො බලන්න. හරි. දැන් බලන්න මේ ගානේ කියලා තියෙන දේ පැහැදිලිද කියලා ඔයගොල්ලන්ට. සීමාකාරී කියලා දීලා නැහැ. ගානේ දෙන්නේ නැහැ සීමාකාරී කියලා. බලාගන්න. මොකද දැන් ඔයගොල්ලන්ට මතක ඇති අපි අර ඩෙස් එක මෙහෙම අදිනකොට එන්නේ නැහැනේ. යම්කිසි සීමාකාරියක් දක්වා යොදන බලය ඝර්ෂණ බලයට සමානයි. එතකොට අපි බලය වැඩි කරන්න ඝර්ෂණ බලයත් වැඩි කරගන්නවා. හරි? එතකොට මේ සීමාකාරී නොවි සමතුලිතව තියෙන්නත් පුළුවන්. එහෙනම් මේ දණ්ඩ සුමට සිරස් බිත්තියකට හේතු වෙලා තියෙනවා. අනිත් කෙලවර රළු පොළවකට තමයි හේතු වෙලා තියෙන්නේ. අහන්නේ ඝර්ෂණ සංගුණකයට ගත හැකි අගය මොනවද කියලා බලාගන්න. එතකොට මේ තියරි එක අපි උගන්වලා ඉවරයි. කොහොමත් මේක සමතුලිතයි. එහෙනම් දණ්ඩ ලිස්සන්නේ මේ පැත්තට. ඝර්ෂණ බලය අනිත් පැත්තට. ලිස්සුවොත් ලිස්සන්නේ මේ පැත්තට, ඝර්ෂණ බලය අනිත් පැත්තට. අභිලම්බ ප්‍රතික්‍රියාව උඩට. මේකේ අභිලම්බ ප්‍රතික්‍රියාව මේ පැත්තට. මේක ඝර්ෂණයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇයි? සුමට නිසා. හරි? එහෙනම් රූපය දෙකකට බල පද්ධතිය දැන් බලන්න මේ පැත්ත. එහෙනම් අපි කරන්නේ මේක මෙතන ඝර්ෂණය මාක් කරන්න බෑ සුමට නිසා. මේක ලිස්සුවොත් ලිස්සන්නේ මේ පැත්තට. චලනය වෙන්න උත්සාහ දරන්නේ මේ පැත්තට, ඝර්ෂණ බලය අනිත් පැත්තට. මෙයා. එහෙනම් F සමානයි μ වර්ග දාන්න බෑ. එහෙනම් අපි සාමාන්‍ය පරිදි ලියන්න. දණ්ඩේ සමතුලිතතාවයේ සලකා තිරසට විභේදනය. ලියන්න. R2 ඍණ F1 සමානයි බිඳුව. මේ පැත්තට R2 මේ පැත්තට F1 සමානයි බිඳුව. දාන්න පළවෙනි එක. එන සිරසට විභේදනය. ලියන්න. R1 ඍණ W සමානයි බිඳුව. එහෙනම් R1 වල ගේනවා W කියලා.
හරි දැන් ඕනම ලක්ෂයක් වටා ගූර්ණ ගන්න පුළුවන් ඕනම ලක්ෂයක් වටා ගූර්ණ ගන්න පුළුවන් අපි ඒ වටා ගූර්ණ ගමු නැත්නම් b වටා ලියන්න දණ්ඩ මත ක්‍රියා කරන බල සලකා ඒ වටා ගූර්ණ ගැනීම ඒ වටා ගූර්ණ ගැනීම හරි එහෙනම් බලගන්න දණ්ඩ මත ක්‍රියා කරන බල සලකා ඒ වටා ගූර්ණ ගැනීම w ට ලම්බක දුර මේ දුර a cos θ w ට ලම්බක දුර a cos θ මෙයා තිරස්නේ මෙයා තිරස් ඒ වටා ගූර්ණය කියන්නේ මෙන්න මේ දුර එහෙනම් මේක 2a මේක 60යි නම් මේක 2a sin 60යි 2a sin 60යි 2a sin 60යි හරි එහෙනම් මේ දුරත් එන්නේ 2a sin 60යි කියලා එහෙනම් ලියාගන්න ඒ වටා ගූර්ණ ගැනීමෙන් w a cos θ w a cos θ w ලම්බක දුර මේ දෙන්න ඉන්නේ නැහැ r2 ට ලම්බක දුර 2a sin 60යි sin 60 කියලා කියන්නේ මූල 3ට 2යි මේක cos 60 මේක cos θ නෙමෙයි cos 60 කෝණය දීලා තියෙනවා cos 60 මෙන්න මෙයා 60 cos 60 සමානයි බිඳුව w a cos 60 මෙයා වාමාවර්තව දන්න මෙයා දක්ෂිනාවර්තව රින් අපි දන්නවා w a වලින් බෙදලා යනවා cos 60 කියන්නේ භාගයයි ඍණ r2 වතාව මේ දෙකට කපන්න පුළුවන් එතකොට මූල 3 සමානයි බිඳුව මේකෙන් r2 තනි කරන්න මේ දෙකට මේ දෙක කැන්සල් වෙනවා r2 වල ගේනවා w බෙදීම 2යි මූල 3 එහෙනම් ඒක එකේ ආදේශ කරලා මේක එකේ ආදේශ කරමු ඍණ f1 සමාන බිඳුව එහෙනම් f1 සමානයි w බෙදීම 2යි මූල 3 බලගන්න මෙච්චරයි අපිට කරන්න පුළුවන් සීමාකාරී කියලා දීලා නැහනේ එහෙනම් f සමානයි μ වර්ග දාන්න බෑ හැබැයි සමතුලිතයි අපිට ඝර්ෂණයෙන් අපි දන්න තියරි එක තමයි සීමාකාරී නම් f සමානයි μ r අන් සෑම විටකම f බෙදී මාර්ගේ මාපාංකය කුඩයි හෝ සමානයි b f බෙදී මාර්ගේ මාපාංකය ලියන්න ඒක තියරි එක අපි ඒ තියරි එක දුන්නා මුලින්ම හරි ඝර්ෂණයේ ওই දෙක විතරයි මතක තියෙන්නේ මතක තියාගන්න ඕනේ ලියන්න දණ්ඩ සමතුලිත වීමට නම් f1 බෙදීම r1 ගේ මාපාංකය කුඩයි හෝ සමානයි b කුඩයි හෝ සමානයි b විය යුතුයි හරි අපි ගානේ දීලා නැහනේ සීමාකාරීද කියලා දීලත් නැහැ ඊට මෙහෙන්ද කියලා දීලත් නැහැ දීලා තියෙන්නේ සමතුලිතයි කියලා ඉතින් අපි දන්න තියරි එක තමයි සීමාකාරී නම් f සමානයි μ r අන් සෑම විටකම මේක වෙනවා ඔය දෙක තමයි ලියන්නේ සීමාකාරී කියලා දුන්නොත් විතරයි f බෙදී f සමානයි μ r කියලා ලියන්නේ එහෙනම් මියුටනේ ගන්න ඕනේ අපිට කියන්නේ එහෙනම් f1 හෙව්වා r1 හෙව්වා මේකට දැම්මනම් හරි මියුට වෙනවා කියන්නේ එහෙනම් හොයාගත්ත f1 නගයයි r1 නගයයි මේක ආදේශ කරමු කියන්න f1 සහ r1 හිය කියන ආදේශයෙන් f1 ට දාන්න w බෙදීම f1 ට දාන්න ඔයාපු වගේ f1 ට දාන්න
W බෙදීම 2 මූල 3 R1 ඒක බෙදනවා W වලින්. W වලින් බෙදනවා කියන්නේ ඒකේ පරස්පරයෙන් ගුණ කරනවා. ඒකේ මාපාංකේ කුඩයි හෝ සමානයි. එහෙනම් මේකට කැන්සල් වෙනවා. 1 යට 2 මූල 3. ඒකේ මාපාංකේ මේක ධනයි කියලා කොහොමද දන්නවා? කුඩයි හෝ සමානයි මේ. එහෙනම් mu වලට ගන්න පුළුවන් අගයන් ටික තමයි 1 බෙදීම 2 මූල 3ට වඩා වැඩි හෝ සමාන වෙන්න ඕනේ mu. mu වල අගය තියෙන එකට අඩු වෙනවද වැඩි වෙනවද කියන එක එකට වැඩි වෙන්න බෑ ගොඩක් වෙලාවට mu. හරි? නම් මේක වෙන්න ඕනේ 1ට 2 මූල 3ට වඩා වැඩි හෝ සමාන වෙන්න ඕනේ. එහෙනම් මේකට ගන්න පුළුවන් අඩුතම අගය muට ගන්න පුළුවන් අඩුතම අගය 1ට 2 මූල 3ට වඩා mu වලගේ 1යට 2 මූල 3 හෝ ඊට වඩා වැඩි වෙන්න එපා. එහෙනම් අඩුතම අගය කීයද? 1යට 2 මූල 3. හරි? එහෙනම් ඝර්ෂණයේ කරන්න තියෙන්නේ අවස්ථා දෙකයි. සීමාකාරී නම් f සමානයි mu r කියලා දැම්මා. අන් සෑම විටකම ඕගොල්ලන්ට ලියන්න වෙන්නේ මේක. හරි? සීමාකාරී නොවේ කියලා දුන්නොත් සමාන කිරීම ඕනේ නැහැ. නමුත් අපි දන්නේ නැහැ මෙතන සීමාකාරීද නැද්ද කියලා. සමතුලිතයිනේ. එහෙනම් මේ දේ වෙන්න ඕනේ මේක තීර එක ආයි මේ ගණන් හදන්න කලින් මුලින් ඉඳලා තීර ටික බලා ගන්න. හරි? right. එහෙනම් අපි ඒ එක්කම බලමු ටියුට් එකේ 28 වෙනි ගාන. 28 වෙනි ගාන. ඔයගොල්ලෝ කියව ගන්න. 28 වෙනි ගාන. මේ 28 නෙමෙයි 27 වෙනි ගාන කියව ගන්න. 27 වෙනි ගාන. 27 වෙනි ගාන කියව ගන්න. හරි. ඔයගොල්ලෝ 27 වෙනි ගාන කියව ගන්නද? ඒ කියන්නේ මේ වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා ඔයගොල්ලෝ කියවගෙන ඉවර වෙලා ගාන හදන්න. හරි. මේකේ තියෙනවා AB ඒකාකාර ඉනිමගක් එහි A කෙළවර රළු තිරස් බිමකද. මෙන්න මේ ඉනිමග A කෙළවර රළු තිරස් බිමකද. B කෙළවර රළු සිරස් බිත්තියකද හේතු වී නිසලතාවයේ තිබේ. එහිදී ඝර්ෂණ සංගුණකයේ භාගයයි කියලා දීලා තිනවා. B හිදී දීලා තියෙන එක mu කියලා. ඉනිමග තිරසට තීටා කෝණයකින් ආනතව පවතින විට ඉනිමග එහිදී සීමාකාරී සමතුලිතතාවයේ පවත්නා නමුත් B හිදී එසේ නොවේ. මෙතන සීමාකාරී නැහැ. එහෙම වෙන්න පුළුවන්. මේක සීමාකාරී කියන්නේ චලනය වෙනවා කියන එක නෙමෙයි චලනය වෙන්න ඕන මෙන්න. මේක සීමාකාරී වුණාට මේක සීමාකාරී නැහැ. ඒ කියන්නේ F2 සමානයි mu r2 කියලා දාන්න බෑ. එහෙනම් අපි කොහොමද දන්නවා? සීමාකාරී නොවේ නම් තීර දෙකයි අපිට තියෙන්නේ. සීමාකාරී නම් F2 සමානයි mu r2. වන් සෑම විටකම F2 බෙදීම r2 ගේ මාපාංකය කුඩයි හෝ සමානයි mu. හරි? මේ එතකොට අපි දන්නේ ඒක. මොකද ඒ තියරි දෙක විතරයි දන්නේ. මෙතෙන්ට දාන්න පුළුවන් F1 සමානයි භාගය r කියලා මෙතන දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතන මේ ගන්න වෙන්නේ අර. ඊට පස්සේ කොහොමද කියනවා? A හිදී නමුත් B හිදී එසේ නොවේ නම් B ලක්ෂයේදී අභිලම්බ ප්‍රතික්‍රියාවට ඝර්ෂණ බලයේ අනුපාතය. අභිලම්බ ප්‍රතික්‍රියාවට ඝර්ෂණ බලයේ අනුපාතය. ඒ කියන්නේ F2 බෙදීම R2 වලගේ. හොයන්න කියලා කියනවා. හරි? එහෙනම් F2 බෙදීම R2 වලගේ හොයන්නයි කියලා කියන්නේ. ඒ කියන්නේ F2 හෙව්වා R2 හෙව්වා ඒක කළා නම් හරි. ඉතින් කොහොමත් අපිට ඒගොල්ලෝ එහෙම කියන්න ඕනේ නැහැ. අනුපාතය සොයන්න n9 කියලා කොහොමත් ගාන දීලා තියෙනවා. n9 නේ පෙන්වන්න තියෙන්නේ. n9 නේ. ඉතින් අපිට එහෙම කියන්න ඕනේ අපි කොහොමත් ඒක දන්නවා. හරි? එහෙනම් ඉස්සෙල්ලාම අපි ගාන ඉතින් අපිට ලේසි කරලා තියෙනවා. F2 බෙදීම R2 හොයන්න කියලා. ඉතින් එහෙනම් අපි ගාන හදන්න පටන් ගමු. ඉස්සෙල්ලාම ඇඳගන්න රූපේ. මේක ලිස්සන්නේ මේ පැත්තට ඝර්ෂණ බලය අනිත් පැත්තට. අභිලම්බ ප්‍රතික්‍රියාව උඩට. මෙයා ලිස්සන්නේ මේ පැත්තට ඝර්ෂණ බලය උඩට. අභිලම්බ ප්‍රතික්‍රියාව මේ පැත්තට.
එහෙනම් රූපය ඇඳලා ඉවර නේද? ඔය ටික ඇඳ ගන්න. මෙතන සීමාකාරී වුණාට මෙතන නෑ ලියන්න. දණ්ඩ එහිදී සීමාකාරී බැවින් F1 සමානයි μ R1. μට අපි දන්නවා දීලා තියෙනවා භාගයයි කියලා. පළවෙනි සමීකරණය. එහිදී සීමාකාරී බැවින් F1 සමානයි භාගයයි R1 කියලා ලියගන්න. හරිනේ? දැන් දෙවෙනි එක F2 සමානයි μ R2 කියලා දාන්න බෑ. ලියන්න. තිරසට විභේදනය. දණ්ඩ මත ක්‍රියා කරන බල සලකා තිරසට විභේදනය. එහෙනම් R2 ඍණ F1 සමානයි බිඳුව. R2 ඍණ F1 සමානයි බිඳුවයි. මේ F1 ට දාන්න භාගයයි R1 කියලා. ඍණ භාගයයි R1 සමානයි බිඳුව. දාන්න දෙවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණය. හරි. අපි හොයන්න යන්නේ F2 බෙදීම R2 වලගේ. හරි? හරි. එහෙනම් ලියන්න සිරසට විභේදනය. සිරසට විභේදනය. කියන්නේ F2 මෙතන F2 තියෙනවා. ධන R1 තියෙනවා. ඍණ W තියෙනවා. සමානයි බිඳුවයි. එහෙනම් මේක හදාගන්න මෙහෙම. F2 ධන R1 සමානයි W. දාන්න තුන්වෙනි සමීකරණය. එහෙනම් තිරස් විභේදනයේ බිඳුවයි සිරස් එක බිඳුවයි. හරිනේ? ලක්ෂයක් වටා ගූර්ණයේ බිඳුවයි. කැමති ලක්ෂයක් වටා ගන්න. B වටා ගන්නත් පුළුවන්, A වටා ගන්නත් පුළුවන්. කියන්නේ දණ්ඩ මත ක්‍රියා කරන බල සලකා A වටා ගූර්ණ ගැනීමෙන්. A වටා ගූර්ණ ගැනීම. මේ W ට ලම්බක දුර A cos θ. මෙයාට F2 ට ලම්බක දුර 2a cos θ. මෙන්න මෙයාට ලම්බක දුර මේක අපි දැන් දිගටම හැදුවා 2a sin θ. හරි. ලියගන්න. W ට ලම්බක දුර a cos θ. W ට ලම්බක දුර a cos θ. F2 ට ලම්බක දුර දෙකයි cos θ. F2 ට ලම්බක දුර දෙකයි cos θ. R2 ට ලම්බක දුර දෙකයි sin θ. සමානයි බිඳුව. දැන් බලන්න. මේක වාමාවර්ත ධන. F2 දක්ෂිනාවර්තව ඍණ. R2 දක්ෂිනාවර්තව ඍණ. හරි. එහෙනම් මේක A හැම එකකම තියෙනවා A වලින් බෙදලා දාන්න පුළුවන්. ලියාගන්න සමීකරණය. ඒ වලින් බෙදන්න පුළුවන්. එතකොට මෙන්න මේ ටික අනිත් පැත්තට දාන්න ඔක්කොම. 2යි F2 cos θ අනිත් පැත්තට ගියහම ධන. 2යි F2 cos θ. මෙයා අනිත් පැත්තට ගියහම ධන.
2යි r2 sin θ. අනිත් පැත්තට ගියහම දාන්න. මෙයක් දාන්න මේ පැත්තට, මෙයක් දාන්න මේ පැත්තට. එතකොට දාන්න. දැන් වම් පැත්තේ ඉතුරු වෙන්නේ WA cos θ. එයා මේ පැත්තේ ලියුවත් එකයි මේ පැත්තේ ලියුවත් එකයි. WA cos θ. අනිත් පැත්තට ගියාම W cos θ. ඒ කැපෙනවනේ. දාන්න 4 වෙනි සමීකරණය. හරි. දැන් කොහොමත් අපිට F2 බෙදීම R2 නේ ඒගොල්ලෝ ඒ කියන්නේ හොයන්න කියන්නේ නේද? F2 බෙදීම R2 වලගේ හොයන්න කියලා කියන්නේ. ඒ ලේසියට. එහෙම කිව්වේ නැතත් අපි දන්නවා. ලියන්න. ලියන්න. B හිදී සමතුලිතතාවයේ සැලකූ විට B හිදී සමතුලිතතාවයේ සැලකූ විට අපි දන්නේ මෙච්චරනේ සීමාකාරී නම් F2 සමානයි μ R2 අන් සෑම විටකම F2 බෙදීම R2 ගේ මාපාංකය කුඩයි හෝ සමානයි μ. ඔච්චරයි මතක තියාගන්න තියෙන්නේ. එන ලියාගන්න B හිදී සමතුලිතතාවය සැලකුව විට එක් විනාඩියකින්ද F2 බෙදීම R2 ගේ මාපාංකය කුඩයි හෝ සමානයි μ. මට කියන්න ඔය ගානේ හැටියට මේක සීමාකාරී නොවේ කියලා දීලා තියෙනවද නැද්ද? ඒ කියන්නේ මේ දෙකම වෙන්න බෑනේ, දෙකෙන් එකයිනේ වෙන්න ඕනේ. අපිට ෂුවර් නැත්තම් තමයි මේ දෙකම ලියන්නේ. සමතුලිතයි කියලා දුන්නොත් එක්ක කුඩා වෙන්න පුළුවන් නැත්තම් සමාන වෙන්න පුළුවන්. හරි? බලන්න මේ ගානේ කියනවා මෙන්න මෙහෙම. A හිදී සීමාකාරී සමතුලිතතාවයේ පවත්නා නමුත් B හිදී එසේ නොවේ. එහෙනම් B වල සීමාකාරී නොවේ කියලා දීලා තියෙනවා. පැහැදිලිවම දීලා තියෙනවා නොවේ කියලා. ඒක නිසා සමාන කිරීම ගන්න ඕනේ නැහැ අපිට. මොකද ගානේ දීලා තියෙනවා සීමාකාරී නොවේ කියලා. සීමාකාරී නම් තමයි F2 බෙදීම R2 සමානයි μ වෙන්නේ නැත්තම් සීමාකාරී නොවේ කියලා දීලා නැත්තම් සමතුලිතයි කියලා විතරක් දුන්නොත් අපිට ගන්න වෙනවා F2 බෙදීම R2 කුඩයි හෝ සමානයි μ කියලා. මේකේ පැහැදිලිව කියලා තියෙනවා මෙතෙන්දි සීමාකාරී නෙවෙයි කියලා. එහෙනම් සමාන කිරීම ගන්න ඕනේ නැහැ. එහෙනම් ලියාගන්න B හිදී සමතුලිතතාවය සැලකුව විට මේක වෙනවා. හරි. එහෙනම් මෙච්චරයි අපිට තියෙන්නේ. කොහොමත් ඔය ගානේ අපිට කියනවනේ F2 බෙදීම R2 හොයන්න කියලා. ඒ හොයන්න කියන්නේ මේක. බලන්න අසමානතාවයේ තියෙන්නේ මියුත් එක්ක මේ. අසමානතාවයේ තියෙන්නේ මියුත් එක්ක. ඒක නිසා F2 R2 හොයන්න ඕනේ. එහෙනම් මේ සමීකරණ වලින් F2 R2 හෙව්වනම් හරි. මෙතන F2 R2 වලින් සමීකරණයක් තියෙනවා. තව F2 R2 වලින් තව සමීකරණයක් ගත්තනම් හරි. රයිට් කොහොමද ගන්න? මෙතන F2 R1 තියෙනවා. අපිට ඕනේ F2 R2 වලින්නේ තව එකක්. මොකද F2 හෙව්වා R2 හෙව්වා මෙතෙන්ට දැම්මනම් හරිනේ. නේද? එහෙනම් මේකෙන් තියනවා R1 තියෙන තැනට ආදේශ කරන්න පුළුවන් මොකද්ද? මේක දෙකෙන් වැඩි කරගත්තොත්. මේ ඍණ භාගයයි R1 අනිත් පැත්තට ගියාම ධන භාගයයි R1. R1 සමානයි 2R2 කියලා මේකේ දැම්මු. F2 සහ R2 වලින් තව සමීකරණයක් කියනවා. කියන්න දෙකෙන් එකට කියන දෙකෙන් R1 වල ගේනවා 2R2 කියලා. R1 වල ගේනවා 2R2 කියලා. R1 වල ගේනවා 2R2 කියලා. මෙය තුනෙහි ආදේශ කළ විට F2 R1 ට දාන්න 2R2 කියලා. 2R2 සමානයි W. දාන්න පස්වෙනි සමීකරණය. හරි. දැන් බලන්න. අසමානතාවයේ R2 F2 නෑනේ නේද? එහෙනම් F2 R2 හොයන්න ඕනේ. නොදන්නා පද කීයද? 2යි. සමීකරණක් කීයද?
2යි. F2 R2. තීට පද ඕනේ උත්තරේට. උත්තරේට තීට පද ඕනේ. නියුත් ඕනේ. එහෙනම් මේ නොදන්නා පද දෙක 4යි 5යි විසඳලා F2 R2 හොයන්න ඒක ආදේශ කරන්න මේකේ. එතකොට උත්තරය එනවා. හරි? ගන්න රතු පෑන අරගෙන ලියන්න. 4න් සහ 5න් F2 R2 සොයා. 4න් සහ 5න් F2 R2 සොයා. පෙර අසමානතාවයේ ආදේශ කිරීමෙන් ඒ කියන්නේ මෙන්න මේකේ පෙර අසමානතාවය කියන්නේ මේක ආදේශ කිරීමෙන් පිළිතුර ලබාගත හැක. ඒ ඕන වෙලාවක ඒ අපිට දැනෙන විදිය. නැත්තම් මේවා කෙටි ක්‍රම මේවා හැමතිස්සෙම කරන්න යන්න බෑ. කරන්න ගියොත් මේක පැටලෙනවා. මේ සුළු කිරීමේ ලේසි ක්‍රමයක් දැන් කියලා දෙන්න යන්නේ. ඔයගොල්ලෝ ගෙදෙද්දි අරක කරලා බලන්න උත්තර එනවා. හරි? අපිට හිතෙන්නේ ඒකනේ නේද? නැත්තම් ඔයගොල්ලෝ කටපාඩම් කරනවා මේක මෙහෙමම සුළු කරන්න ඕනේ කියලා. එහෙම දෙයක් නැහැ. හරි? මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපිට කොහොමද ගානේ කියනවනේ F2 R2 අනුපාතය හොයන්න කියලා. එහෙනම් මෙන්න මේ W නැතුව F2 R2 වලින් තිබ්බනම් මෙතනත් F2 R2 වලින් තිබ්බනම් R2 වලින් බෙදාගෙන ගියහම එනව නේද F2 බෙදීම R2 අනුපාතය. එතකොට W කැන්සල්ලා ගෙලින් වෙනව නැත්නම් මේක R2 වලින් බෙදුවොත් මෙතන W බෙදීම R2 කියලා එනවනේ. නේද? ඒ සුළු කිරීමේ පහසු ක්‍රමයක් විතරයි. මම ගණන් හදන කාලේ අපිටවත් එහෙම හිතෙන්නේ නැහැ. මට හිතෙන්නේත් මෙහෙම. හරිද? right. දැන් මෙහෙම සුළු කිරීමේ පහසුවට මේක මෙහෙම කරන්න පුළුවන්. ලියන්න. දැන් ලියන්න. ආයෙත් බෑන ලියන්න. සුළු කිරීමේ පහසුව තකා 5න් 4ට W හි අගය. සුළු කිරීමේ පහසුව තකා 5න් 4ට W හි අගය ආදේශයෙන් සුළු කිරීමේ පහසුව තකා 5න් 4ට W හි අගය ආදේශ කිරීමෙන් F2 බෙදීම R2 F2 බෙදීම R2 ෂණිකව සොයාගත හැකියි. එහෙනම් මෙන්න මේක අපි ආදේශ කරමු. දැන් බලන්න. මේක ලියන්න. 5න් 4ට W වලගේ ආදේශ කරනවා. 2යි F2 cos θ 2යි R2 sin θ W ට දාන්න F2 දන 2යි R2 කියලා. W ට දාන්න 2යි F2 cos θ 2යි R2 sin θ W ට මෙන්න මේ W ට දාන්න F2 දන 2යි R2 කියලා cos θ. දැන් ලේසියෙන්ම හොයන්න පුළුවන්. අපිට ඕනේ F2 බෙදීම R2 නේ නේද? හරි මේක ලියගන්න. ලියන්න. මුළු සමීකරණයම R2 වලින් බෙදීමෙන් කියලා. මුළු සමීකරණයම R2 වලින් බෙදීමෙන් කියලා මේක ලියගන්න. 2යි F2 cos θ 2යි R2 sin θ. මේක R2 වලින් බෙදා. මේකත් බෙදෙනවා R2 වලින්. මේ දෙක වෙන වෙනම බෙදෙනවා R2 වලින්. මෙතන ගුණිතයක් නිසා දෙකෙන් එකයි බෙදෙන්නේ. මේක නෙමෙයි මේක අපි බෙදලා දානවා R2 වලින්.
දෙකයි cos theta f2 බෙදීම r2 මෙහා කැන්සල් වෙනවා දෙකයි sin theta f2 බෙදීම r2 cos theta r2 ට r2 cancel වෙනවා දෙකයි cos theta දෙකයි cos theta මේක ගන්න f2 බෙදීම r2 පද එක පැත්තකට ගන්න මෙන්න මේ මුළු සමීකරණයම r2 වලින් බෙදාගෙන ගියා එතකොට f2 බෙදීම r2 මෙයා cancel වෙනවා මෙයා මෙහෙම එනවා හරි එහෙනම් දැන් බලන්න මේ අපි පස්සේ ගමු මෙයා මේ පැත්තට ගේන්න f2 බෙදීම r2 cos theta පද දෙකක් තියෙනවා මෙතන තියෙන්නේ එකයි දෙකෙන් එකක් ගියාම එකයි එතකොට cos theta f2 බෙදීම r2 ක්ලියර් එකයි මෙයා මේ පැත්තට ආවම ඍණ කියලා එනවා ක්ලියර් එකයි ඊට පස්සේ මේක අනිත් පැත්තට යනවා දෙකයි cos theta දෙකයි sin theta අනිත් පැත්තට ගියාම ඍණ වෙනවා එහෙනම් sin theta cos theta ඍණ sin theta cos theta ඍණ sin theta cos theta ඍණ sin theta කියලා එනවා අපිට හොයන්න කියන්නේ f2 බෙදීම r2 නේ දෙපැත්තම cos theta ගෙන් බෙදලා දාමු cos theta ඍණ sin theta බෙදීම cos theta හරි දෙපැත්තම cos theta ගෙන් බෙදුවා බලන්න උත්තරයට ඕනේ tan වලින් ඒක නිසා මේ tan වලින් උත්තරේ දිහා බලන්න සුළු කරන්නේ මේක වෙන වෙනම බෙදන්න පුළුවන් මේක වෙන වෙනම බෙදුවොත් එනවා cos theta වෙනම cos theta ගෙන් බෙදුවාම එකයි sin theta බෙදීම cos theta කියන tan theta එහෙනම් මෙතන අපිට උත්තරේ ලියා ගන්න පුළුවන් cos theta ගෙන් බෙදුවම එකයි දෙකයි එක ඍණ tan theta එක ඍණ tan theta හරි එහෙනම් අපි දන්නේ මේක සීමාකාරී නෙමෙයිනේ නේද සමතුලිත නම් f2 බෙදීම r2 වල මාපාංකය කුඩයි හෝ සමානයි μ මේක කුඩයි හෝ සමානයි μ තමයි ඒ සීමාකාරී නොවේ කියලා දන්නේ නැත්තම් සමතුලිත වෙන්න පුළුවන් සීමාකාරී වෙලත් පුළුවන් සීමාකාරී නොවෙත් පුළුවන් නමුත් ගැටලුවේ පැහැදිලිව දෙනවා a හිදී සීමාකාරී වන නමුත් b හිදී එසේ නොවේ කියලා එහෙනම් මේක සමාන වෙන්නේ f බෙදීම f2 බෙදීම r2 μට සමාන වෙන්නේ සීමාකාරී වලදීනේ නමුත් දීලා තියෙනවා සීමාකාරී නොවේ කියලා ඒක නිසා අපිට කෙලින්ම ලියන්න පුළුවන් මේකේ අසමානතා ලකුණු නැතුව හරි එහෙනම් උත්තරයට f2 බෙදීම r2 නැහැ මේක ආදේශ කරන්න එහෙනම් ලියන්න f2 බෙදීම r2 කුඩයි μ බැවින් f2 බෙදීම r2 ට මෙයාට මාපාංක දෙකයි එක ඍණ tan theta කුඩයි μ දැන් මේකෙන් උත්තරේට මාපාංක නැහැ.
උත්තරේට මාපාංක නැහැ. පෙන්වන්න උණු උත්තරේට tan θ තනි කරලා තියෙන්නේ. මෙන්න මෙතන පියෝමෙන්ට් සුළු කිරීමක් තියෙන බලා ගන්න. බලන්න මේක පැහැදිලිද කියලා මේක පැත්තකින් ලියා ගන්න. මාපාංක x කුඩායි 5. මාපාංක x කුඩායි 5. x ට ගන්න පුළුවන් අගයන් මොනවද? මේක අසමීකරණයක් නේ. ඒ කියන්නේ මේ x ට අගයක් දැම්මොත් ඒකේ මාපාංකයගේ 5ට වඩා මක් වෙන්න ඕනද අඩු වෙන්න ඕනේ. මේ බලන්නකො. x ට එක දාන්න පුළුවන්. එකේ මාපාංකයේ 2යි. 5ට වඩා අඩු වෙන්නේ. හරි. 2 දැම්මොත් පුළුවන්. 3 දැම්මොත් පුළුවන්. 4 ඒත් පුළුවන්. 4 මාපාංකය 4නේ. 5ට වඩා අඩුයි. 5 දාන්න බෑ. සමාන කිරීම නැහැනේ. හරි. දාන්න පුළුවන් 4.9. 4.9 මාපාංකෙත් කීයද? 5ට වඩා අඩුයි. 4.99 ඕන එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ මෙතෙන්ට ගන්න පුළුවන් 5ට වඩා අඩු සංඛ්‍යා ටික ගන්න පුළුවන්. ඒ වගේම ඍණත් ගන්න පුළුවන්. මේ ඍණ එකේ මාපාංකය ධන 1යි. 5ට වඩා අඩු වෙන්නේ. ඍණ දෙකේ මාපාංකය ධන 2යි. ඒත් 5ට වඩා අඩුයි. ඍණ 3 මාපාංකය 5ට වඩා අඩුයි. ඍණ 4 මාපාංකයත් 5ට වඩා අඩුයිනේ. ඍණ 6 දාන්න බෑ. ඇයි ඒ? ඍණ 6 මාපාංකය කීයද? ධන 6යි. 5ට වඩා වැඩි නෑනේ. නේද? ගන්න බෑ. එහෙනම් මේ x ට ගන්න පුළුවන් කීයයි කීයයි අතරද? ඍණ 5යි, ධන 5යි, 4යි. එහෙනම් මෙහෙම තිබ්බොත් මේක කෙටි සුළු කිරීමක්. මේක කෙටියෙන් හැමතිස්සෙම දාන්න යන්න එපා. මේක අනිත් පැත්තට තිබ්බොත් වෙනස් වෙනවා. කුඩායි 5 නම් මේකට ගන්න පුළුවන් ඍණ 5යි, ධන 5යි අතර. ඕන අගයක් දාලා බලන්න. ඍණ 4.9 දැම්මොත් කීයද? 4.9 මාපාංකයේ ධන 4.9 5ට වඩා අඩුයි. ඍණ 6 දැම්මොත් ඍණ 6 මාපාංකය ධන 6යිනේ 5ට වඩා වැඩි නෑ ගන්න බෑ. එහෙනම් මේක තිබ්බොත් මේක ලියන්න පුළුවන්. එහෙනම් පැත්තකින් ලියලා තියාගන්න මේක. හරි. ඒ කියන්නේ මේ ගාන හදනකොට ලියන්න එපා. මේ පැහැදිලි කරන්න ලියන්නේ. සංඛ්‍යාවක මාපාංක මේකට වඩා අඩුයි නම් ඒ සංඛ්‍යාව තියෙන්න ඕනේ. ඒකේ ධනාගයයි ඍණාගයයි අතර. එහෙනම් මේක x වෙනුවට තියෙන්නේ මෙයා නේද? එහෙනම් මේක තියෙන්න ඕනේ ධන මියුයි ඍණ මියුයි අතර. එහෙනම් ලියාගන්න. මෙන්න මේකම පාවිච්චි කරලා ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම. 2 ලියාගන්න පුළුවන්. එක ඍණ tan θ මාපාංකයේ කුඩයි මියුනි. මෙන්න මේ අසමානතාවයට නෝ ලියන්න පුළුවන්. 2 ඍණ 1 ඍණ tan θ මියු ඍණ මියු. හරි? ලියන්න පුළුවන්. එතකොට උත්තරේ tan θ නේද තනි වෙලා තියෙන්නේ. ඒක තනි කරන්න කලින් ඉස්සෙල්ලාම දෙකෙන් බෙදලා දාමු. ඍණ මියු බෙදීම 2යි. 1 ඍණ tan θ මියු බෙදීම 2යි. මුළු අසමීකරණයම දෙකෙන් බෙදුවා. tan θ නේ තනි වෙන්න ඕනේ. එහෙනම් එකක් අඩු කරගෙන යන හැම එකකින්ම. මේකෙනුත් එකක් අඩු වෙනවා. මේකෙන් එකක් අඩු වුණාම එක කැන්සල් වෙනවා. මියු බෙදීම 2 අඩු කිරීමෙන් මෙතන සුළු වුණාම එනවා ඍණ නැති කරමු. ඍණ නැති කරන්න ඍණ එකෙන් වැඩි කරගෙන යන්න නැත්නම් ඍණ එකෙන් බෙදාගෙන යන්න. මෙතන ධන වෙනවා. මෙතනත් ධන වෙනවා. එක ධන වෙලා මේක ඍණ වෙනවා. ඍණ එකෙන් වැඩි කරගෙන යනවා. නැත්නම් ඍණ එකෙන් බෙදාගෙන යනවා. ඍණ එකෙන් වැඩි වුණොත් මෙයක් ධන මෙයක් ධන. මෙයා ධන වෙනවා. මෙයා ඍණ මෙයා ධන වෙනවා. හරි? ඔයගොල්ලෝ දන්නවා ඍණ සංඛ්‍යාවකින් ගුණ කරනකොට හරි බෙදෙනකොට හරි අසමානතාවයේ පැත්ත මාරු වෙනවා කියලා. එහෙනම් උත්තරයට ඕන විදියට හදමු. මේක හදන්න පුළුවන් 2 කුඩා පොදු ගුණාකාරය ගත්තොත් 2 ධන මියු බෙදීම 2යි tan θ. මේක 2 ගත්තොත් 2 ඍණ මියු බෙදීම 2යි. හරි?
එහෙනම් මේවා අසමානතා තිබ්බට බය වෙන්න එපා. ඝර්ෂණීය තීරි දෙකයි. සීමාකාරී නම් f සමානයි μ අන් සෑම විටකම f බෙදී මාර්ගේ මාපාංකේ කුඩයි හෝ සමානයි μ. සමතුලිත වීමට නම් f බෙදී මාර්ගේ මාපාංකේ කුඩයි හෝ සමානයි μ. සීමාකාරී කියලා දුන්නේ නැත්නම් සමාන කිරීම අයින් කරන්න පුළුවන්. එහෙම කියලා තිබ්බේ නැත්නම් අපි දන්නේ නැහැ සීමාකාරීද නැද්ද කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම කුඩයි හෝ සමානයි ගන්න වෙනවා. හරි? right. මේකේ ගානක් තියෙනවා. ඔයගොල්ලෝ මේ එකම හදන්න. 78 ගාන. 1978 ගාන 32 වෙනි ගාන. 32 වෙනි ගාන. හරි ඔය විදිහටමයි තියෙන්නේ. ඒකේ වෙනසකට තියෙන්නේ මෙතන μ1 මෙතන μ2 කියලා දීලා තියෙනවා එච්චරයි. හරි? right. හරි. දැන් ඕකේ ගණන් ඕගොල්ලන්ට ඒ ටික හදන්න පුළුවන්. හරිද? ඒ ගණන් ටික හදන්න පුළුවන්. හරි? එතකොට ඔය ඕනම ගානක් හදන ක්‍රමය. හරි? ඕනම ගානක් ඕගොල්ලන්ට ඕනම ගානක් හදන්න පුළුවන්. විභේදන ගුණ වලින් පුළුවන්. ඝර්ෂණය විතරක් නෙමෙයි සමතුලිතතාවය ඕනම ගානක්. ඕගොල්ලන්ට මතක ඇති මම සමතුලිතතාවයේ ඒ කියන්නේ දෘඩ වස්තුවක සමතුලිතතාවය කරා කොට් ප්‍රමේය කියලා අන්තිමට. මම කිව්වා ඒක තමයි අමාරුම පාඩම්ගේ මුල් ටික විතරනේ අමාරු. දැන් තියෙන පාඩම් ටික ඔක්කොම ලේසි. මට දුක මේ ඉතින් ඔය ක්ලාස් එකේ කරගන්න බැරි වුණේ. හරි? ඒක කමක් නැහැ. කොට් ප්‍රමේය මතක ඇති. ඔය සමහර ගණන් කොට් ප්‍රමේයෙන් හදන්න පුළුවන්. අර සුළු කිරීම ලේසි වෙනවා. හැබැයි ඒකේ පොඩි අවදානමක් තියෙනවා. හැම ගණනක්ම ඔය කොට් ප්‍රමේය පාවිච්චි කරලා හදන්න බෑ. දැන් යුග්මයක් එහෙම හොයන්න දීපොත් කරන්න බෑ. මේ දක්වා ඔයගොල්ලෝ දන්නවා මම හැමතිස්සෙම හැම ගානක්ම හදන්න පුළුවන් ක්‍රමයේ ඉගෙනුවට පස්සේ තමයි කෙටි ක්‍රම උගන්වන්නේ. යන්න එපා මුලින්ම කෙටි ක්‍රම වලට. එතකොට අපිට පැටලෙනවා. ඒක නිසා අපි කොට් ක්‍රමයෙන් ගණන් ටිකකුත් හදනවා. කොට් ක්‍රමයෙන් ගණන් දෙක තුනකුත් හදනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු කොහොමද අපි කොට් ක්‍රමයෙන් හදන්නේ කියලා. මේ ටිකේ කොහොම හරි කරලා අපි ඉතින් ඉවර කරගන්න බලමු. දෙසැම්බර් ඉවර වෙනකොට මම හිතුවේ දෙසැම්බර් වලද පටන් ගන්න පුළුවන් වෙයි කියලා. දෙසැම්බර් ඉවර වෙනකොට බලමු ඇප්ලයිඩ් ටික අපිට කවර් කරගන්න. ඔයගොල්ලෝ PO වල මම අර කියපු විදිහට හදන්න. සතියකට කරලා තියෙන ගණන් වලින් ඔය අවකලන එහෙමයි බලාගන්න. ගණන් 4මාරක් 5කට හිටු වෙන්න තියෙනවා. කෙටි ප්‍රශ්න 5ක් හදන්න පුළුවන්. ඒ ටික කරන්න සතියකට එක පේපර් එකක ගණන් ටිකක් හදන්න. වැඩිපුර හදන්න ඕනේ එක පේපර් එකක ගණන් ටිකක් හදුවා නම් ඇති. මම එහෙම වෙනම ගණන් ටිකක් දෙන්නම් ඕගොල්ලන්ට. හරි? එහෙනම් අපි මේ දෙවෙනි වීඩියෝ එක නවත්තමු. ඊළඟ වීඩියෝ එකකින් අපි හමුවෙමු.